අපි යමු ඔයාලට දැන් මතක ඇති අපි කොහොමද ඩේටාබේස් එකක් ක්‍රියේට් කරේ ඩේටාබේස් එකක් මුලින්ම ක්‍රියේට් කරගත්තා ඊට පස්සේ ඒකට අදාළ ටේබල් ටික ක්‍රියේට් කරගත්තා ඊට පස්සේ ඒකට අදාළව කරන අප්ඩේට් ඩිලීට් කියන ඒවා ඩ්‍රොප් ටේබල් වගේ දේවල් අපි කරගත්තා විශේෂයෙන් අප්ඩේට් කිරීම තමයි සහ සිලෙක්ට් කර ගැනීම මොකද සිලෙක්ට් එකෙන් පෙන්වන්නේ අපිට පෙන්නන ඒවා. මෙන්න මේවා සහ මේවා පෙන්වන්න කියලා. හරි. එතකොට අන්න ඒ වගේ දේවල් අපි මෙතනදී ගොඩක් කරා. සහ මම අභ්‍යාස වගේක් දුන්නා. ඒවා කරලා ළමයි දෙන්නේ 3 දෙනෙක් වගේ නම් එවලා තිබ්බා. ගොඩක් අය එවලා තිබ්බේ නෑ. සමහරක් අය එවලා තිබ්බා හරි. හරියටම හරි ඒවාත් තිබ්බා. පොඩි වැරදි තියෙන ඒවාත් තිබ්බා. හරිද? කොහොම හරි වෙලා ඔන්න ওই විදිහට ඔයාලට ලියා ගැනීමේ හැකියාව තියෙනවා නම් ඔයාලට බය වෙන්න දෙයක් නැහැ A level වලදී SQL ප්‍රශ්න. හැබැයි මේ අවසානයේට උගන්වන අන්තිම කොටස කියන්නේ අපි ඇඩ්වාන්ස් SQL කියලා කියන්නේ. මේ කොටස ඔයා හරියට කරගත්තොත් ඒ කියන්නේ ලොකු කොටසක් නෙමෙයි මෙතන තියෙන්නේ. සාමාන්‍යයෙන් පැය එකමාරක දෙකක වගේ කොටසක් තියෙන්නේ. ඔයාට මේ ටික කරගත්තොත් ඔයාට ප්‍රශ්නයක් නැතුව SQL ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න SQL කරද්දී ඔයා අර තියෙන සමහරක් වචන කියන්නේ වෙන් වෙච්ච වචන select හරි එකක් තමයි select ඊට පස්සේ අනිත් එක අර අපි සාමාන්‍ය ලියද්දී පාවිච්චි කරේ select පාවිච්චි කරා ඊට පස්සේ where මොන ඔය වගේ වචන ඔයාට මෙන්න මේ විදිහට කඩලා මේ මෙන්න from ඊට පස්සේ ඔන්නෝම කඩලා ඊට පස්සේ මේක කැපිටල් ලෙටර්ස් වලින් ඔයා ලියන්න පුළුවන් නම් වඩාත් පැහැදිලි. හරිද? ඒ නිසා මේ ඒක මතක තියාගන්න. සිම්පල් වලින් ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. අපි දැන් SQL ෆෝම් එකේ ගහද්දී අපි සිම්පල් වලින් ගහන්නේ. නමුත් මේක විභාගෙට ලියද්දී පුළුවන් තරම් බලන්න කැපිටල් වලින් මේ කියන අර වෙන් වෙච්ච වචන ටික ලියන්න. normal එකක් ප්‍රශ්නයක් නැහැ. select table එක ප්‍රශ්නයක් නැහැ. හරිද? නමුත් මෙතන මේ අපි ලියන දේවල් අනිත් දේවල් සිම්පල් වුණාට කමක් නැහැ. නමුත් ලියන අර වෙන් වෙච්ච වචන කැපිටල් ලියන්න පුළුවන් නම් වඩා හොඳයි. සිම්පල් ලිව්වට ප්‍රශ්නයක් නැහැ. හරි? එතකොට අපි අද යනවා අපේ මේකේ තියෙන මේ ටිකක් මොනවද ඇඩ්වාන්ස් පාර්ට් එක. කියන්නේ අර ටික දන්නවනම් ඔයාලට ඒත් ලකුණු ටික ගන්න පුළුවන්. හැබැයි මේ ටිකත් ඔක්කොම දැනගත්තොත් ඔයාලට ලකුණු 15ක් දෙනවා නම් 15න් 15ම ගන්න පුළුවන්. හරිද? අපි මුලින්ම යනවා. දැන් අතන එදා මට මතක නැහැ එදා කරාද කියලා. මම මුලින් මෙතන අර මූලික ටික මම ගහ ගන්නවා. ඒ කියන්නේ මට මතක හැටියට බලමු මගේ කොහොමද ඩේටාබේස් තිබ්බේ කියලා මට මතක නැහැ. ඒ නිසා මම show databases කියලා මම ගහනවා. කොට ඔන්න මගේ ස්කූල් කියලා ඩේටාබේස් එකක් තියෙනවා. මම බලනවා ඊට පස්සේ එකේ බලමු school නම් database එක මම කරනවා ඊට පස්සේ show table desk කියලා තියෙනවා student කියලා කියනවා teacher කියලා කියනවා. එතකොට මම මුලින්ම බලාගත්තා මගේ මොනවද මම හදලා තියෙන databases කියලා. ඒකේ තියෙනවා school කියලා database එකක් තියෙනවා. ඊට පස්සේ ආයි මම බලාගත් මම ඒක තමයි use කරන්න කියලා මම දැන්නුවා SQL window එකට SQL එකට software එකට ඊට පස්සේ මම බැලුවා ඒකේ තියෙන table මොනවද කියලා. ඒතර table තියෙනවා desk කියලා එකක් තියෙනවා student කියලා තියෙනවා teacher කියලා තියෙනවා. හරි ඊට පස්සේ බලමු අපි මේ teacher කියන student කියන එකට මොනවද දාලා තියෙන්නේ කියලා. select කියන එක වැරදි. හරි type කරමු. select all student
ඔන්න අපි දාලා තියෙන්නේ ID තියෙනවා name තියෙනවා address තියෙනවා. හරි ස්ටුඩන්ට් ගේ තියෙනවා ID තියෙනවා name තියෙනවා address කියන ටික තියෙනවා කියලා ඔන්න පෙන්නනවා. හරිද ID name address කියන ටික තියෙනවා කියලා පෙන්නනවා. හරි එතකොට මෙතන දැන් පොඩි අවුලක් තියෙනවා. ඒ කියන්නේ පොඩි අවුලක් කියන්නේ අපි කරලා නැති දෙයක්. ඒ නිසා මම මේ ටේබල් එක ස්ටුඩන්ට් කියන ටේබල් එක ඩිලීට් කරලා දානවා. හරි එතකොට අපි ඒකට මොකද්ද ගන්න කෝඩ් එක තමයි drop කියන එක. drop table student අපි drop කරා. drop කියන ඔන්න හරි කියලා ආවා. හරි query okay කියන හරි කියලා කියනවා. එතකොට එහෙනම් ඒ කියන්නේ මේක දැන් අපේ table කියන එක දැන් අපි මේක delete කරා. හේතුව තමයි අපිට අවශ්‍යයි මේකේ අලුතෙන් table එකක් හදන්න සහ අලුතෙන් table තව දෙකක් හදා ගන්න ඕනේ. student කියලා එක table එකක් හදා ගන්න ඕනේ. ආයි school කියලා තව table එකක් මෙතනදී හදා ගන්න ඕනේ. නේද? මම මුලින්ම හදනවා school කියන table එක. හරි? school කියලා වෙනම table එකක් හදනවා. මේකේ අලුතෙන්. හරිද? ඒකට එන්න ඕනේ create table student කියලා එවිලා වරහන දාලා මොකක්ද දාන්නේ අපි දාමු SID මේකේන values ටික දැන් දාන්න ඕනේ SID in hi ඒක අපි primary key ඊට පස්සේ අපි දාමු name වාචා school name එක අපි පිටිය අපිට දාන්න ඉඳ 10 කියලා දෙකක් දාන්න වැඩි වෙන්නේ හරිද එතකොට හරිද ඔන්න ওই ටික දාලා ඊට පස්සේ වරහන වහනවා සම්පූර්ණ වරහන ඔන්න හරි කියලා කියනවා හරි එතකොට මොකද්ද අපි අලුතෙන් ටේබල් එකක් ක්‍රියේට් කරා ස්කූල් කියලාම sorry ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් ක්‍රියේට් කරා හරි හරි පොඩි වැරද්දක් තියෙනවා මම ඒක ආයි මේක ඩ්‍රොප් කරනවා ස්කූල් කියලා මුලින්ම create table school schools කියලා ගමු school list එකක් අපි හදන්න school list ඊට පස්සේ විදානවා එකට SCID ඒකට අපි වාචා එකක් දාමු මොකද අපි S කියලා අකුර ඉස්සරහට දාගන්න ඕනේ වාචා එක අපි දාමු S බිඳුව එක කියලා දාමු පිට දාගන්න පුළුවන් පහක් ගන්න හැබැයි අපි ඒක primary key කියලාම තමයි ගන්න primary key කියලා ගන්න හරි ඊට පස්සේ දානවා මේකේ name වාචා එකට දාමු අපි name එකට 10 හරි දාලා ඉවරලා අපි අනිවාර්යෙන් මේකට දෙන්න ඕනේ හරි මේක ඔච්චර අච්චා හරි කියලා දැන් මම අර මගේ show table එකටම ආයි ගියොත් හරි මට පේනවා school list කියලා table එකක් දැන් උන් ඇවිල්ලා තියෙනවා දැන් තමයි මම create කරන්නේ student table එක
create table student sorry වෙන එකක් තමයි අරන් තියෙන්නේ school list කියන table එක තමයි අරන් තියෙන්නේ ඒ හින්දා මම ගන්න ඕනේ student කියන table එක නමුත් අරන් තියෙන්නේ ඒක මම මෙතෙන්ටම දාගෙන යන්නම් දැන් හරි apply කරකි SID in high primary key name වාචා 10යි ඊට පස්සේ මේකට දාන්න ඕනේ high ළමා SCID වාචා SCID වාචා අපි දැම්මේ ඉතුරු දෙකේ වාචා 5යි කියලානේ SCID වාචා 5යි 5යි ඊට පස්සේ දාන්න ඕනේ references school list වරහන් ඇතුලේ SCID හරි මම හරි කියලා හරි ඉස්සලක sorry හරිද එතකොට ඔන්න දැන් ස්ටුඩන්ට් කියලා ටේබල් එකක් ක්‍රියේට් වුණා ඒකේ ෆොරෙන් කී එක විදිහට SCID නැත්නම් ස්කූල් ලිස්ට් එකේ SCID දාම්මා දැන් එතකොට මට දාගන්න ඕනේ මේකේ මෙන්න මේ වැලියු ටික SCID එක අපි දාමු අපේ ඉස්කෝලේ නම RCC SCID 2 අපි දාමු වත්තේගම සෙන්ට්‍රල් කොලෙජ් SCID 3 දාමු වත්තේගම බාලිකා විද්‍යාලය කියලා දැන් ඊට පස්සේ අපි දානවා මෙතන ස්ටුඩන්ට් S1 අපිට ස්ටුඩන්ට් දැම්මේ පුටක් බලන්න ස්ටුඩන්ට් දැම්මේ මොකද ඉන්ට් එකක් දාලා තියෙන්නේ හරි ඉන්ට් එකක් දාලා තියෙන්නේ මේකට විතරක් වාචා දාලා තියෙනවා හඳ මේ මම මේ විදිහට S අකුරක් දානවා මෙතන 1 කියලා දානවා ළමයෙක්ගේ නමක් නිමල් එයා ඉන්නේ පළවෙනි ඉස්කෝලේ 2 කියලා දානවා කමනි එයා ඉන්නේ 3 වෙනි ඉස්කෝලේ 3 කියලා දානවා රුවන් එයා ඉන්නේ පළවෙනි ඉස්කෝලේ 4 කියලා දානවා සමන් එයා ඉන්නවා දෙවෙනි ඉස්කෝලේ මම ටිකක් දාගත්තා පොඩ්ඩක් දාගත්තා තව පල්ලෙහාට ඕනනම් එයා දාගන්න හරිනේ එතකොට අපි දැන් මේකේ තියෙන මේ values ටික add කරන්න ඕනේ. හරිද? අපිට ඕනේ දැන් මේකේ තියෙන values ටික add කරන්න. එතකොට මොකද්ද කරන්නේ? මේක අපි දාන්නේ insert into. මතක තියාගන්න insert කියන්නේ තනි වචනයක් into කියන්නේ තනි වචනයක්. in වෙනම to වෙනම එහෙම දාන්න යන්න එපා. හරි in මම දැක්කා අර මට යකුත් සමහරක් ඒවල තියෙනවා in වෙනම තියෙනවා to වෙනම තියෙනවා ඒකට වැරදි ඈ ඒ නිසා into කියන්නේ තනි වචනයක් කියන එක මතක තියාගන්න insert කියන නම වැරදි කියන insert into school list හරිනේ insert කියන වචනේ චුට්ටක් කරදලා තිබා insert මම දාලා තිබා insert කියලා දාලා තිබේ ඒ නිසා insert into කියලා දාලා අපි දාන්න යන ටේබල් එකේ නම දානවා school list කියන එකට values තමයි පළවෙනි එක එනවා S1 කියලා ඒකේ පළවෙනි එක double quotation ඇතුලේ තමයි දාන්න ඕනේ RCC කියලා ගහන්න ඕනේ ඊට පස්සේ මම මේක චුට්ටක් වෙනස් කරන්න විතරනේ මට තියෙන්නේ ඊටසේ ඔන්න ඔය විදිහට දෙක S2 RCC නෙමෙයි එතකොට WCC හරි තුන්වෙනි එකට දානවා
S3 හරි S3 ඊළඟ එක තිබේ වත්තේගම බාලිකා විද්‍යාලය මම තුනක් දාගත්තා හරිද ඊට පස්සේ මම ආයි දාන්න ඕනේ දැන් මෙතන මේක තුන දැම්මට පස්සේ ඊළඟ ස්ටුඩන්ට් කියන ටේබල් එකට යන්න ඕනේ ඒකෙත් මම ගහනවා මේ විදිහට insert into table එකේ නම student ඊට පස්සේ values කියලා වරහන් ඇතුලේ දානවා පළවෙනි එකට 1 මා මොකද 1 කියන එක ඉන්ටිජර් එකක් ඒ නිසා 1 කියන එක මට ඩබල් කොටේෂන් අවශ්‍යතාවයක් වෙන්නේ වාචා වලට විතරයි ඩබල් කොටේෂන් අවශ්‍ය වෙන්නේ හරිද ඊට පස්සේ ඊට පස්සේ දාන්න ඕන නම ඩබල් කොටේෂන් ඇතුලේ පළවෙනි නම තියෙන්නේ නිමල් නිමල් එයාගේ SCID එක 1 sorry අපි දාන්න ඕනේ මෙතන SCID එක S1 කියන එක දාන්න ඕනේ S කියන වචනේ දාන්න ඕනේ මොකද අපි දැම්මේ වාචා එකක් දැම්මේ මෙතන තියෙන ID එක තමයි මෙතෙන්ට යන්නේ නිසා මෙතන අපි දාන්න ඕනේ වාචා එකක් S1 කියලා දැම්මා වරහන වැහුවා හරි කියලා කියනවා මට ඕකමනේ පොඩ්ඩක් එඩිට් කරගන්න ඕනේ නේ පොඩි වැරද්දක් තියෙනවා ඒකක් දාලා නැහැ මොකක්ද හරි එක ඊට පස්සේ මෙතන එනවා 2 නිමල් වෙනුවට තියෙන්නේ නිමල් වෙනුවට අපි දැම්මේ කමනි මනි S අපි දැම්මේ එක S1 3 ඊට පස්සේ ඊළඟ එකක් මම දාගන්නවා මමනි වෙනුවට රුවන් එයාට දැම්මේ S1 ඊට පස්සේ දාගන්නවා I insert into student එකේ values එක තමයි අතර අපි ඒකට දාපුවා දැම්ම කවුද සමන් ඒකට දැම්ම ඉස්කෝලේ S2 S කියන්නේ දෙවෙනි ඉස්කෝලේට තමයි දැම්මේ හරිනේ එතකොට ඔන්න data ටික enter කරගන්න හරිද ඔන්නම් ඔයාලට බලා ගන්න පුළුවන් select හරියටම අකුරු ටික ගහගන්න CLECT හරි select all කියන්නේ මේක from පළවෙනි දානම student ආන් ඇවිල්ලා තියෙනවා SID එක තියෙනවා 1 2 3 4 කියලා ඊට පස්සේ name එක තියෙනවා නිමල් කියලා SCID තියෙනවා S1 S3 S2 S3 කියලා එතකොට ඔන්න අපේ data ටික හරියට ඇතුළත් වෙලා දැන් තියෙනවා හරිද එතකොට අපි යමු දැන් අපි ඇඩ්වාන්ස් පාර්ට් එකට ලියා ගන්න පුතේ ලියා ගන්න මුලින්ම මේ වගු දෙක ඇඳ ගන්න දැන් පුතේ ඉක්මනට ඇඳ ගන්න මම මේක මේ ඔයාලට YouTube එකකට දානවා එතකොට ඒකත් ෆලෝ කරන්න දැනට මේක ඉක්මනට ඇඳ ගන්න විනාඩි 2ක් 3ක් ඇතුළත ඇඳ ගන්න බලන්න ඊට පස්සේ පල්ලෙහෙන් ලියා ගන්න ඉහත වගු දෙක භාවිතයෙන් අංක 1 සිසුවාගේ පාසල තෝරන්න. කොට ඒක අපි සිලෙක්ට් එකක් තමයි එන්නේ. සිලෙක්ට් එකෙන් තමයි අපි එන්නේ. මොකද්ද එන්නේ කියන්නේ? වගු දෙක භාවිතා කරලා වගු දෙකම භාවිතා කරලා අපි දැන් කියන්නේ අපිට ඕනේ කියන්නේ මෙන්න මේක තෝරන්න කියලා තියෙනවා.
අංක 1 සිසුවාගේ පාසල තෝරන්න කියලා තියෙනවා. හරිද? එතකොට එන්න ඕනේ මෙන්න මේ වගේ කෝඩ් එකක් එන්න. select කරන්න කියලා. මොකද්ද එන්නේ? ස්ටුඩන්ට් ගේ select කරන්න ඕනේ ස්ටුඩන්ට් ගේ නම student.name. හරි. එන්න ඕනේ මොකද්ද? වගු දෙක භාවිතයෙන් අංක 1 සිසුවාගේ පාසල තෝරන්න. පාසලේ නම. පාසල නෙමෙයි පාසලේ නම. පාසලේ නම තමයි තෝරගන්න ඕනේ. එතකොට අංක 1 සිසුවාගේ කිව්වම එයාගේ නමත් ඕනේ, පාසලේ නමත් ඕනේ. එතකොට අපි කියන්නේ මෙතන select student.name. ස්ටුඩන්ට් ගේ නම. කමා ඊට පස්සේ කියනවා මොකක්ද ආයෙ ඕන අපිට? ඉස්කෝලේ නම ඕනේ. ස්කූල් අපි ගත්තේ ස්කූල් ලිස්ට් කියලානේ. ස්කූල් ලිස්ට් dot name. ස්කූල් ලිස්ට් name. ස්ටුඩන්ට් ගේ නමයි ස්කූල් එකේ නමයි. from කොහෙන්ද? from කොහෙන්ද ගන්න ඕනේ? එතකොට ස්ටුඩන්ට් ගෙනුත් ගන්න ඕනේ. ආයි ගන්න ඕනේ ස්කූල් ලිස්ට් එකෙන්. ස්කූල් ලිස්ට්. අපි සිලෙක්ට් කරගන්න ඕනේ ස්ටුඩන්ට් ගේ නමයි ඉස්කෝලේ නමයි. හරිද? එතකොට එන්න ඕනේ කෝඩ් එක තමයි. හරිද? ඔයාට එන්නේ මොකද්ද දන්නවද? එන්නේ ටේබල් එක අපිට තෝරගන්න කියන්නේ එහෙමනේ. ඔයාට එන්න ඕනේ මෙතන එනවා s මෙතන එනවා name කියලා එනවා. හරි? මෙතන name එනවා. මෙතන එනවා මොකද්ද? මෙතනත් එන්නේ name. හැබැයි මෙතන තියෙන්නේ නම්බරට තියෙනවා නිමල්. මෙතන එනවා RCC. එයාගේ ස්කෝල් නම. ඔන්න ඔය කියන පොඩියට කියන්නවා. උකට අඳින්න. එන්න ඕනේ මෙන්න මේ දෙක තමයි. හරිද? මොකක්ද එන්න ඕනේ? මෙතන මේ පෙන්වන්න කියන්නේ අපිට මෙතන නිමල් කියලා පෙන්වන්න කියනවා. නිමල්ගේ ඉස්කෝලේ. හරි? නිමල්ගේ ඉස්කෝලේ මොකක්ද කියලා තමයි පෙන්වන්න කියන්නේ. මෙන්න මේ වගේ වගුවක් තමයි අඳින්නේ. හරි? ඒ නිසා මේ වගුව අඳින හැටි තමයි මේ අහන්නේ. අඳින හැටි, පෙන්වන හැටි. එතකොට කියනවා සිලෙක්ට් කරන්න කියලා ස්ටුඩන්ට් ගේ නම. ස්ටුඩන්ට් ටේබල් එකේ නම. student.name. හරි? සහ ස්කූල් ලිස්ට් එකේ ඉස්කෝලේ නම. එකයි දාන්නේ ස්කූල් ලිස්ට්.name. ස්කූල් ලිස්ට් එකේ නම. මේ ඩොට් තියෙන්නේ. පේනවන්නේ පැහැදිලිව පේනවනේ ඩොට්. කොහෙන්ද? from student table එකෙනුයි school list කියන table එකෙන්. හරි? ඊට පස්සේ දාන්න ඕනේ where. අපේ තියෙන්නේ මොකද්ද? ස්ටුඩන්ට් ගේ මොකක්ද ඕනේ කියන්නේ SID. SID සමානයි 1 and කියන්නේ සහ. ඔන්න දැන් and එකක් එනවා. ඔය කලින් අපි and කියන එකක් පාවිච්චි කරලා නැහැ. සහ අය මොකද්ද? දෙන්නේ? අනේ SID හරි SID එකයි. ඊට පස්සේ එන්න ඕනේ මොකද්ද? ස්ටුඩන්ට් ගේ එන්න ඕනේ ස්ටුඩන්ට් කියන ටේබල් එකේ හරිද? මේකේ ස්ටුඩන්ට් කියන ටේබල් එකේ කියන්නේ මෙන්න මේ කියන ටේබල් එකේ foreign key එක තමයි දැන් run වෙන්නේ. ඒ කියන්නේ and student dot scid ස්ටුඩන්ට් ටේබල් එකේ scid ගන්න කියන scid සමානයි මොකක්ද කියන්නේ? ඒකට එන්නේ scid එකට එන්නේ මොකද්ද? ස්කූල් ලිස්ට් එකේ scid. school list dot
SCID. හරිද? මොකක්ද එන්න ඕන කියන්නේ where කොහෙන්ද තෝරගන්න කියන්නේ SID. SID කියන්නේ ස්ටුඩන්ට් එකේ SID එක. SID සමාන 1 තමයි තෝරන්න ඕනේ. 1 කියන ළමයාගේ මේකේ තියෙන වගු දෙක වගේ අංක 1 සිසුවාගේනේ. ඒතර අංක 1 කියන සිසුවාගේ එක තෝරගන්න ඕනේ සහ ඒක තෝරගන්න ඕනේ කියලා කියන සහ student.scid ස්ටුඩන්ට් එකේ SCID එන්න ඕනේ. ඒක සමාන වෙන්න ඕනේ ස්කූල් ලිස්ට් එකේ SCID එක. හේතුව තමයි එකපාර අපිට මෙතනින් ගන්න බෑ. මොකද මෙයාගේ මෙතන මේ ස්ටුඩන්ට් එකේ SCID එක මොකක්ද කියලා බලන්න ඕනේ. බලලා ඒකට අනුව තමයි මෙයාව තෝරගන්නේ. ටිකක් දිග කෝඩ් එකක්. අපි මේක නිකන් ගහලා බලමු. මොනවද දන්නෙත් නැහැ නේ. එහෙනම් බලමු select student.name student.name තමා school list .name and just say කියලා දානවා from මම එක පල්හැර ගන්නම් from පැහැදිලි නිසා from student කියනුයි school list එකනුයි හරි මේ පල්හැර ගන්නම් where SID එක වෙන සහ and ඊට පස්සේ student dot scid student ගේ තියෙන scid එක සමාන වෙන්න ඕනේ school list එකේ dot scid නෝකනේ කියලා තියෙන්නේ. කියලා තියෙනවා select කරගන්න කියලා ස්ටුඩන්ට් ගේ නමයි ඉස්කෝලේ නමයි කොහෙන්ද from කියලා තියෙනවා. ස්ටුඩන්ට් සහ ස්කූල් ලිස්ට් කියන දෙකෙන්ම තමයි මේ දෙක ගන්න ඕනේ. where කියන්නේ කොහෙද ගන්න ඕනේ අපිට පළවෙනි ස්ටුඩන්ට් ගේ. ඒ නිසා පළවෙනි SID එක වෙන සහ ස්ටුඩන්ට් SCID කියන්නේ ස්ටුඩන්ට් එකේ SCID එක සමාන වෙන්න ඕනේ ස්කූල් ලිස්ට් එකේ SCID එක. version ප්‍රශ්නයක් තමයි දෙන්නේ. මම ඒක හරියටම බලලා අර කියනවා මොකක්ද මේ version ප්‍රශ්නයක් එන්නේ කියලා. හරිද? ඔක මේක ලියා ගන්න. මේ කෝඩ් එක ලියා ගන්න. හරි නේද? හරි අපි ඉස්සරහට යමු. හරි මාතෘකාවක් ලියා ගන්න. මුලින් මේක ලියා ගන්න මේ කෝඩ් එක ලියා ගන්න. ලියාගෙන මාතෘකාවක් ලියා ගන්න. ඒකාබද්ධ සංරෝධක හරිද? ඒකාබද්ධ සංරෝධක වරහන් ඇතුලේ ලියා ගන්න. හරි සංරෝධක එහෙම නැත්නම් constraint කියලා කියන්නේ ඒකාබද්ධ සංරෝධක. ඉංග්‍රීසියෙන්ත් ලියා ගන්න. මොකද ඉංග්‍රීසි වචන තමයි මේකේ වැඩි හරියක් පාවිච්චි වෙන්නේ. integrity constraint constraints yes integrity constraint CONSTRAINTS හරි ඒකේ පළවෙනි එක ලියා ගන්න එක හරි වසම් ඒකාබද්ධතාවය වසම් ඒකාබද්ධතාවය වරහන් ඇතුලේ domain integrity වසම් ඒකාබද්ධතාවය හරි ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ වලට ඇඩ් කරද්දි data ඇඩ් කරද්දි අපිට පුළුවන්
මෙහෙම දෙයක් ඒ කියන්නේ මේකේ data නිවැරදිව තියෙනවද කියලා අපිට හොයාගන්න නම් අපි මේ domain integrity කියන එක පාවිච්චි කරනවා. හරිද? data ඇතුළත් කරපු දත්ත නිවැරදිව තියෙනවද කියලා බලන්න තමයි අපි මේ domain integrity පාවිච්චි කරන්නේ. හරිද? එතකොට ඒක ලියාගන්න domain integrity කියන එකට වසම් ඒකාබද්ධතාවයකදී උපලැකියකට ඇතුළත් කරනු ලබන දත්ත නිවැරදිව පවතීදැයි යන්න පරීක්ෂා කිරීම මෙහිදී සිදුවේ. උදාහරණ එතකොට අපි ඒකට පරීක්ෂා කරන්න අපි දානවා එකක් තමයි not null unique default අපි වලට පස්සේ උදාහරණයක් ලියමු. not null not null unique default. එතකොට මේකේ මේ not null කියන එක අපි දානවා සාමාන්‍යයෙන් not null කියන එකේ තේරුම තමයි නම් අපි ලියාගම් පල්ලෙහාන් not null කියන එකේ තේරුම තමයි මේ මෙහෙම දාන එක හිස්ව තියන්න නෑ කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒකේ not null කියන එකේ හිස්ව තැබිය නොහැක. දැන් අපි මෙහෙම not null කියන එකක් හිතන්න අපි දාන එකේ මොකද්ද අපි table එකක් create කරනවා කියලා. create table student කලින් student එකක් අරන් තියෙන ඉඳන් මම student 1 කියලා එකක් ගන්නවා. හරි student 1 එකේ මොනවද තියෙන්නේ id එක අපි දාමු int 5යි ඒක අපි primary key කියලා දානවා. primary තමා ඊට පස්සේ name වාචා අපි name එක පොඩි නමන්න ගන්නේ 10යි. වාචා 10යි ඊට එහා පැත්තෙන් අපි දානවා. ඒ කියන්නේ අපි දැන් මෙතනින් නවත්තලා අපි කලින් කරේ මෙතනින් නවත්තලා කමාවක් දාපු නෑ මේකට දානවා අපි not null කියලා දාලා කමාව දානවා. ඒ කියන්නේ name එක හිස්ව තබන්න බෑ එතකොට. name දැන් අපි අපි data enter කරද්දී අපි data දාද්දී සමහරක් වෙලාවට දැන් මෙහෙම තිබ්බොත් එහෙම not null කියලා තිබ්බොත් අපි අනිවාර්යෙන් ඒකට data එක දාන්න. හරි. ඒ හින්දා තමයි කියන්නේ. and not null කියලා දාන්න. හරි. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් ආයි මේකේ අපි දාමු TP telephone number TP number in 10යි unique. ඒ කියන්නේ මොකක්ද unique කියන්නේ? not null. ඊට පස්සේ අපිට තියෙන මෙතන unique නේ. unique කියන්නේ unique කියන එකේ තේරුම තමයි නැවත යෙදිය නොහැක. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ unique මේක දාපුවාට පස්සේ දැන් තව කෙනෙක්ට සමන් කියන කෙනෙක්ට තියෙනවා මොන 0.76යි 20යි 30යි 40යි ඔන්නෝම කියලා නම්බර එකක්. ඊට පස්සේ කමල් කියලා කෙනෙක්ටත් ওই නම්බර එකම තියෙන්න බෑ. යුනික් වෙනවා. යුනික් කියන්නේ මේ එයාට විතරයි. හරිද? දැන් ප්‍රයිමරි කී එක අපි කියන්නේ යුනික් කී එකක් කියලා. කියන්නේ අපි ප්‍රයිමරි කී කියලා දාන එක්කෙනාට ඒ කී එක විතරයි තියෙන්න පුළුවන්. එයාට දැන් එක S1 කියලා අපි දැම්මා නම් S1 කියලා තව නමක් තියෙන්න බෑ. S1 එකට තියෙන නිමල් නම් S1 කියලා කමල් කියලා එන්න බෑ. ඒකට යුනික් වෙන්නේ නේ. හරිද? ඊට පස්සේ තියෙන ඩිෆෝල්ට් නේ.
ඊට පස්සේ ඩිෆෝල්ට් කියන්නේ දත්ත තියෙනවා නම් විතරක් දාන්න පුළුවන්. අපි හිතමු ඇඩ්‍රස් කියන එක ගමු. ඇඩ්‍රස් වාචා 20යි ඩිෆෝල්ට් ඕක දාන්න. දාලා මෙතනින් වරහන වහන්න ඕනේ. එතන ID එක දැම්මනේ. එච්චරනේ අපි දෙන්නේ. වරහන වහනවා. වාචා ඩිෆෝල්ට් ඊට පස්සේ ඩබල් සෙමිකෝලන්. හරි ඩිෆෝල්ට් කියන්නේ දත්ත දත්ත තියෙනවා නම් විතරක් දාන්න පුළුවන්. හරි දැන් ඒකට අපි දැන් මෙතනින් දාද්දි සමහරක් වෙලාවට හිතන්න මේකේ දාද්දි මෙන්න මේක දාද්දි ඩිෆෝල්ට් මම පොඩ්ඩක් මේක මෙහාට ගන්නම්. ඩිෆෝල්ට් අපිට ඩිෆෝල්ට් කියලා ඕනනම් දාන්න පුළුවන්. දැන් දත්ත හිතන්නකෝ දැන් එක මේ තියෙන රෙකෝඩ් එකක මෙයාගේ ඇඩ්‍රස් එක කොහෙද කියලා නැහැ. එතකොට අපිට ඒක දාන්න පුළුවන් ඩිෆෝල්ට් වැටෙන්න යම් කොහේ හරි තැනක් අපිට දෙන්න පුළුවන්. අපි හිතන්නකෝ ඩිෆෝල්ට් වැටෙන්න මම දෙනවා පන්විල. ඒ ළමයි ගොඩක් ඉන්නේ පන්විලනේ. ඒකට පන්විල ඩිෆෝල්ට් පන්විල කියලා තමයි දාන්නේ. එතකොට ඩිෆෝල්ට් එකේ වැටෙනවා. ඒ කියන්නේ ඇඩ්‍රස් එකට මේ එයා ඇඩ්‍රස් එක දාලා නැත්තම් ඩිෆෝල්ට් වැලියු එක වැටෙනවා. ඩිෆෝල්ට් වැලියු එක කියන්නේ පන්විල කියලා ඇඩ්‍රස් එකේ පන්විල කියලා වැටෙනවා. හරි. එතකොට අර අපි insert into එකේ යද්දි සමහරක් වෙලාවට අපි insert into එකට දැම්මේ නැත්තම් දැන් insert into ගිහිල්ලා අපි පිළිවෙලට දානවනේ. මෙහෙමයි කියලා. ඒකේ අපි අන්තිම එකේ is තිබ්බොත් එහෙම එයාට මේක පන්විල කියලා වැටෙනවා. ඒක බලමු. හරි. ඒතර ඩිෆෝල්ට් කියන්නේ දත්ත නැති විට දත්ත ලබා දීමට නොමැති විට භාවිතා කරයි. දත්ත ලබා දීමට ලබා දෙන්න නැතිනම් බැරි වෙලාවක් එහෙම වෙන්න පුළුවන්. එතකොට අපි ඩිෆෝල්ට් වැලියු එකක් අපිට දාන්න පුළුවන්. ඩිෆෝල්ට් වැලියු කියන්නේ කැමති අගයක් දාන්න පුළුවන්. අන්න ඩිෆෝල්ට් වැලියු. එතකොට මෙන්න මෙහෙම තමයි එන්නේ. මෙන්න මේ not null කියන්නේ හිස් තබන්න බෑ මේක. not null අනිවාර්යෙන් දාන්න ඕනේ. හරි unique අපි name එකට තමයි not null දාන්නේ. නමක් කියන එක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. unique කියන්නේ නැවත යෙදී නොහැක. default කියන්නේ දත්ත ලබා දීලා නැත්තම් ඒකට දාන්න පුළුවන්. හරි domain name integrity කියන එකට අදාළව මේක උදාහරණ විදිහට මේක ලියා ගන්න. මේ ටික ලියා ගන්න මුලින් not null unique default කියන එක ලියාගෙන උදාහරණයක් විදිහට මේක දාන්න. create table student1 අපි චුට්ටක් ඒක බලමු.
දෙවෙනි එක හරි දෙවෙනි එක ලියා ගන්න reference integrity කියලා reference integrity එතකොට domain integrity දෙවෙනි එක reference integrity ඒකට සිංහලෙන් කියනවා මේ reference යොමු ඒකාබද්ධතාවය අහන ඇතුලේ reference integrity යොමු ඒකාබද්ධතාවය reference integrity reference integrity ඒකට ලියා ගන්න කියන්නේ යොමු ඒකාබද්ධතාවය කියන්නේ ආගන්තුක යතුරේ කේස් එක ආගන්තුක යතුර දාන්න මෙහිදී එක් වගුවක ප්‍රාථමික යතුරා වෙනත් වගුවක් තුල ආගන්තුක යතුරක් ලෙස දක්වයි. වෙනත් වගුවක ආගන්තුක යතුරක් ලෙස දක්වයි. වෙනත් වගුවක ආගන්තුක යතුරක් ලෙස දක්වයි. තුන්වෙනි එක entity integrity සිංහල entity භූතාර්ථ ඒකාබද්ධතාවය entity integrity භූතාර්ථ ඒකාබද්ධතාවය entity integrity එකට ලියා ගන්න වගුවක භූතාර්ථ ඒකාබද්ධතාවය අහන්න ඇතුලේ entity integrity පරහන්න ඇතුලේ වගුවක ප්‍රාථමික යතුර මෙමගින් දක්වයි. ඒකට අපි අර කලින්ම ලියපු එකේ උදාහරණේ හරි මේක ලියාගන්න වගුවක ප්‍රාථමික යතුර මෙමගින් දක්වයි. එතකොට අර අපි කලින් ලියපු එකේ මුලින්ම තියෙන්නේ entity integrity එකක් තමයි තියෙන්නේ. ප්‍රාථමික යතුර දක්වලා තියෙන්නේ. ඒකට අපි මේකේ reference එකක් දැම්මේ නැහැ. reference දැම්මා නම් අපි ඒක එනවා reference integrity එකකුත් එනවා. reference දාලා නැහැ. හරිද? ඔය ඇවිල්ලා integrity constraint කියන එක යටතේ තමයි ඔය තුනේ එන්නේ. හරිද? integrity constraint කියන එක යටතේ තමයි ඔය තුනේ එන්නේ. හරි නේද? entity integrity, reference integrity, domain integrity ඔය තුනම එන්නේ අර integrity constraint පද ඒකාබද්ධතා සංරෝධක යටතේ තමයි ඒකාබද්ධතා සංරෝධක යටතේ තමයි ඒක එන්නේ. හරි. ඊට පස්සේ ලියා ගන්න මේ පළවෙනි එක ඒකාබද්ධ සංරෝධක කියන එක පළවෙනි එක ඒ යටතේ තියෙන දෙවෙනි අපි තරු විදිහට දාලා යමු. දෙවෙනි තරුව තමයි distinct හරි ඉංග්‍රීසියෙම ලියාගෙන යන්න මොකද මේ සමහරක් වචන වලට සිංහල තේරුමක් දෙන්න බෑ දැන්. අනේ දර distinct කියන එකේ අපි ආයෙ චුට්ටක් බලමු. distinct කියන්නේ එකිනෙකට වෙනස් වූ දත්ත තෝරා ගැනීමට අවශ්‍ය විට මෙය භාවිතා කරයි. එතකොට ඔන්න ටේබල් එක ඔයා ගහගන්න. ටේබල් එකේ තියෙනවා ස්ටුඩන්ට් කියන ටේබල් එක. හරි ස්ටුඩන්ට් කියන ටේබල් එකේ ID තියෙනවා, name තියෙනවා, address තියෙනවා. එතකොට අපිට ඕනේ වෙන්නේ මෙතන මෙයාලා මොන ඒරියාස් වලින්ද මොන ඇඩ්‍රස් වලින්ද අපි පැමිණලා තියෙන්නේ කියලා අපිට හොයන්න බලන්න නම් අපි ටයිප් කරන්න ඕනේ මෙන්න මේ විදිහට select කරන්න කියනවා distinct address කියන එකේ කොහමද අම්මොත් එහෙමයි නැත්නම් add කියලා විතරක් නම් දැම්මම add කියලා විතරයි දාන්න ඕනේ. හරි address. හරි මෙතන ලියලා තියෙන නම තමයි මෙතන දාන්නේ. හරි address distinct address from කොහෙන්ද? table එකේ නම select distinct address from student. හරිද බලන්න මේ මම
පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්නම්. මම අලුතෙන් ටේබල් එකක් හදනවා. දැන්ට මගේ තියෙනවා ස්ටුඩන්ට් කියලා ටේබල් එකක්. ඒකේ හැබැයි ඇඩ්‍රස් එකක් නැහැ. ඒකට අපිට මේ ඇඩ්‍රස් කියන එක පෙන්වන්න මේ අපි දැන් මෙතන ගත්ත ඇඩ්‍රස් කියන එකනේ ඇඩ්‍රස් එක ඒතර ගන්න බෑ. ඒ නිසා මේ අපි මම එහෙනම් මේ ටේබල් එකට අමතරව මම අලුතෙන් ටේබල් එකක් ක්‍රියේට් කරා ස්ටුඩන්ට් 1 කියලා ටේබල් එක. මේ තියෙන ක්‍රියේට් ටේබල් ස්ටුඩන්ට් 1 id එක int primary key එකක් විදිහට දානවා name එක වාචා address වාචා කියලා දාලා මම ඔන්න අලුතෙන් ටේබල් එකක් ක්‍රියේට් ඊට පස්සේ තියෙනවා ඒකට මම data ටිකක් ඉන්සර්ට් කරගත්තා නිමල් එක පළවෙනිය නිමල් එයා ඉන්නේ පන්විල දෙවෙනිය රුවන් එයා ඉන්නේ පන්විල තුන්වෙනියා කමල් එයා ඉන්නේ නුවර يعني ඊට පස්සේ මම මගේ අර කෝඩ් එක ගැහුවා select distinct address from student 1 student 1 මොකද student කියන ටේබල් එකේ නෑ නමුත් student 1 කියන ටේබල් එකේ address තියෙනවා ඒකට student 1 කියලා ගැහුවා ඔන්න පන්විල සහ කැන්ඩි කියන ඒරියා වලින් තමයි ළමයි අපේ පාසලට එන්නේ කියන එක දෙනවා පන්විල දෙන්නෙක් ඉන්නවා මෙතන කැන්ඩි එක්කෙනයි ඉන්නේ හැබැයි පන්විල කියන ඒරියා එකනේ කැන්ඩි කියන ඒරියා එකනේ තමයි ඉස්කෝලේට එන්නේ කියන එක පෙන්න මොන නගර වලින්ද එන්නේ කියන එක පෙන්න හරිද අපි අනිත් එක චුට්ටක් ගහලා බලමු හරි චුට්ටක් බලා ගන්න මේක අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ version එකේ ප්‍රශ්නයක් තමයි තිබිලා තියෙන්නේ දැන් මම අර ඉස්සෙල්ලා කිව්ව එකම ආයි ගැහුවා select student ඒ කියන්නේ මම අර පළවෙනියටම මුලින්ම කිව්වේ අර මොකද්ද වගු දෙකකින් භාවිතයෙන් අංක එක සිසුවගේ පාසලේ නම තෝරන්න කියලා මේ එතකොට බලන්න මම ගැහුවා දර select student.name student ගේ නමයි school list එකේ නමයි තමයි එන්න ඕන name from student school list එතකොට මොනවද කියලා ටේබල් දෙක දෙන්න ඕනේ student ටේබල් එකයි school list කියන ටේබල් එකෙනුයි where කොහෙන්ද SID එක SID එක කියන්නේ student ID එක වෙන ශිෂ්‍යයාගේ සහ student.scid student table එකේ scid වෙන එකේ සමාන වෙන්න ඕනේ school list එකේ scid එක. උන්න ඒක ගහපු ගමන් මට ආවා name කියලා දෙකම එනවා. පළවෙනි student තමයි නිමල්. එයාගේ ඉස්කෝලේ RCC කියලා. කලින් එකේ මතක ඇති ආවේ version problem එකක් ආවා. ඔයාලට ඒක මතක ඇති. ඔයාලට දකින්නදී version problem එකක් තමයි ඒ හින්දා තමයි ආවේ නැත්තේ. නමුත් මම දැන් version එක අප්ඩේට් කරපු නිසා ඔන්න දැන් අපේ කෝඩ් එක වැඩ කරනවා. හරිද? ඒක නේ version ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. version අප්ඩේට් එකක් ඇවිල්ලා තිබ්බා. මම දැක්කේ නෑ ඇත්තටම. නමුත් මම දැන් version එක අප්ඩේට් කරාට පස්සේ අපේ කෝඩ් ටික වැඩ. හරි නේද? එතකොට ওই විදිහට තමයි ඕක පෙන්눔 කරන්න ඕනේ වෙන්නේ. හරි මේකත් එතකොට ඔන්න මේකේ එන්න අපිට මේ කෝඩ් එක ගහපු ගමන් අපිට එනවා මොනවද ඇඩ්‍රස් කියලා වගුවක් වෙනවා ඇඩ්‍රස් කියලා ඒකේ එනවා පන්විල සහ කැන්ඩි කියන ඒරියා වලින් තමයි ළමයි පාසලට පැමිණෙන්නේ කියන එක පෙන්නනවා. එතකොට තව මෙතන ගොඩක් තිබ්බොත් එහෙම ඇඩ්‍රස් එකේ කොහෙන්ද එන්නේ කියන එක පෙන්නනවා. හරිද? ඔන්නම් මේකේ ආන්සර් එකත් මේක ඔන්නම් ඇඳ ගන්න. එහෙම ආපුවම ඇඩ්‍රස් කියන එකට එන්නේ පන්විල කැන්ඩි කියන එක. කියන්නේ ඔයාලගේ මේ වගුවෙන් තෝරගන්නවා යා කොහෙද කියන්නේ. හරි නේද? මම මේක මකන්නම් ඈ. ඊට පස්සේ ඔයාගේ දාගන්න තුන්වෙනි තරුව දාගන්න. තුන්වෙනි තරුව දාගෙන ලියා ගන්න. තුන්වෙනි තරුව දාගන්න. order by ඒකේ ලියා ගන්න ඒ යටතේ ලියා ගන්න A to Z හෝ Z to A පිළිවෙලට
පිළිවෙලට ලබා ගැනීමට එකට කෝඩ් එක ලියා ගන්න select name comma address from student 1 order by name. Order by name. මම ගැහුවා select name and address from student order by name. order by name කියන්නේ බලන්න. එතකොට ඔන්න ඇවිල්ලා තියෙනවා order name එක A to Z. සාමාන්‍යයෙන් default value එක තියෙන්නේ A to Z. හරි. order by name කියන එක A to Z තමයි default value එක දෙන්නේ. හරි. එතකොට දෙනවා බලන්න K තියෙනවා N තියෙනවා R තියෙනවා. හරිනේ. A B C D F G H I J K L M N ඊළඟ N තියෙනවා P Q R R තියෙනවා. order by කියලා දැම්මම එන්න පුළුවන්. එතකොට පිළිවෙලට මේකේ table එකේ name එකයි address එකයි විතරයි අපි ඉල්ලන්නේ. අන්න table එකේ වැදෙන්නේ name එකයි address එකක් විතරයි පෙන්නනවා order එකට අනුව. මුලින්ම කමල් ඊට පස්සේ නිමල් ඊට පස්සේ දෙනවා රුවන්. දැන් පළවෙනි එක්කෙනාගේ කැන්ඩි ඊටසේ පන්විල මේ පන් order එකට අනුව හැදිලා තියෙනවා. දැන්සේ ඊළඟ තරුව like මෙන්න මේ මාක් එකක් දාගන්න. percentage mark එක දාගන්න like percentage mark එක දාගන්න. හරි ඒකේ තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. ඒ කියන්නේ අපි හිතමුකෝ අපිට ඕනේ මෙන්න මෙහෙම දෙයක්. අපිට ඕනේ 9 අවසාන අකුර A වෙනවනම් ඒ වගේ ඉවර වෙන කට්ටිය දැන් අපිට මෙතන නම් අපි ගමු 9 අවසාන අකුර L වෙන කට්ටිය. අමල් නිමල් ඉන්නවනේ. අපි එහෙම එකකුත් ලියලා බලමු. හරි. එහෙනම් මුලින්ම මේක ලියා ගන්න. මෙන්න මෙහෙම දාලා L ඒකෙන් කියන්නේ L අකුරෙන් අවසන් වන විට උදාහරණයක් ලියා ගන්න. උදාහරණයක් select name from student 1. අපි student 1 කියන table එකෙන් ගමු. student 1 where name like මේක දාලා double quotation ඇතුලේ මෙන්න මේ percentage mark එක දාලා L අපි type කරලා බලමු. select name නම select කරන්න from student 1 where name නිමල් නිමල් ඉවර වෙනවා ආයෙ එනවා තමයි L එකකින් ඉවර වෙනවා කියන එක කොම් පෙන්නනවා. එතකොට මේ L එකකින් අවසාන වන නම් දෙක විතරක් එන්නේ. ඔයාට එන්නේ ওই විදිහට. ඔයාට එන්නේ L අකුර දැන් හිතන්න ඔය වගේ එකක් આવත් එහෙම ඔයාට අභ්‍යාසයේ එන්නේ ඔයාට ලියන්න එන්නේ L අකුරෙන් අවසාන වන නම් වලට අදාළ පුද්ගලයන් සෙවීමට SQL කේතය ලියා දක්වන්න. 9 අකුර L වලින් අවසන් වන
පුද්ගලයන් සෙවීමට අවශ්‍ය SQL කේතය ලියන්න කියලා තමයි. ඔන්න ඕක ලියන්න ඕන select name from student, select name from table එකේ නම දාලා මොන table එකෙන්ද කියලා දෙනවා එයාලා. table එකේ නම දාලා where name like double quotation ඇතුලේ මුලින්ම දාන්න ඕනේ අර percentage mark එක දාලා L අකුර දාන්න ඕනේ. හරිනේ. ඒ පළවෙනි එක මේක ලියා ගන්න. අරගෙ තියෙන හින්දා මම මෙතන මකන්නම්. උදාහරණේ ඊට පස්සේ ආයි දෙන්න පුළුවන් වාට මෙන්න මේ වගේ එකක්. අපි මෙතකින් ගමු. අපි මෙතන තියෙනවා විමල් කමල්. විමල් කියන එක විතර රුවන් කියන එක ගමු. හරි. ඒතර වාට දෙන්න පුළුවන් ආර අකුර දාලා මේක. ඒ කියන්නේ ආර් අකුරෙන් ආරම්භ වන විට නේ එකත් මම ගහනවා select name from student 1 where name like R නේ name එක රුවන් කියන කෙනා විතරයි R වලින් පටන් ගන්න කෙනායි. ඊළඟ එක අපි ගමු මෙතන M ඔන්න ඔහොම තිබ්බොත් එහෙම percentage mark එක M අකුර ආය percentage mark එක. හරි මේකෙන් කියන්නේ ඕනෑම තැනක M අකුර තිබේ නම් අපි ඒකත් ගහලා බලමු. නේ percentage mark එක M අකුර percentage mark. මං නිමල් කමල් ආවා. හරි රුවන්ගේ නමට අපි මෙහෙම දෙයක් කරමු. අපි ඕක පොඩ්ඩක් වෙනස් කරමු. A අකුර තියෙන කට්ටිය ගමු. මැදට A අකුර තියෙනවා. හරි A අකුරක් තියෙනවා නම් එන්න ඕන. ඒතර නම් තුනම එන්න එපා. මේ නම් තුනම එනවා. නම් තුනම එනවා. ඒ කියන්නේ අපි මේක ටයිප් කරාම ඒ විදිහට එනවා. හරිද? ඔන්න ඔය ටිකත් ඔයා පුරුදු වෙන්න ඕන. හරිද? එතකොට අපේ අනිත් සියලු දේවල් අපේ හරි යනවා. එතකොට අර අනිත් එක අපි හැම දෙයක්ම එතකොට හොයාගත්තා. select student කියන එකත් අපි ගත්තා. ඉතින් තියෙනවා අපේ. එතකොට සියලුම දේවල් අපේ අර ඉක්ක විදිහටම ඔන්න අපි අරගත්තා. ආවේ නැති ඒවල මම අර කිව්වා වගේ version ප්‍රශ්නයක් තමයි අපේ තිබ්බේ. version එක අප්ඩේට් කරාට පස්සේ අපේ මෙන්න මේක රන් වෙන්න පටන් ගන්නවා. අදින් ඔන්න SQL සම්පූර්ණයෙන් ER සහ SQL ඔන්න ඔතනින් ඉවර වෙනවා. advanced SQL part එකත් චුට්ටක් හොඳට බලාගෙන යන්න. මොකද බොහෝ වෙලාවට මේ මෙන්න මේ ටික අපි මේ අවසානට කරපු likewise කියන ටික. ඒ කියන්නේ මෙන්න මේ විදිහට වුණොත් කියන එක. ඊට පස්සේ order by කියන එක. ඊට පස්සේ distinct කියන එක සහ integrity කියන එකේ දේවල් ටික බොහෝ වෙලාවට එන්න ඉඩ තියෙනවා.